ද්වේෂක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තංගතස්ස න පමානමත්ති යේනනං වජ්ජුතං තස්ස නත්ති සබ්බේසු ධම්මේසු සමූහතේසු සමූහතා වාදපතාපි සබ්බේති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ලේසියෙන් සත්වයකට අහුවෙන්නේ නැති නිර්වාණ ධාතුව පිළිබඳව ඇහෙන්න දකින්න ලැබෙන කාලයක ස්කන්ධත් එක්ක සංසාර ජීවිතෙම මුලා වෙමින් යන ගමනේ ඒ ස්කන්ධ වලින් මිදෙන කෙනෙක්ට විශාල අවස්ථාවක් ලැබෙනවා තමන්ගේ ස්කන්ධ පරිහරණය කිරීම පිළිබඳව බොහොම වටහීමකට වටහා ගැනීමකට අවබෝධයකට ඇවිල්ලා සාමාන්‍ය සම්මුතිය තමන්ගේ පරමාර්ථ ජීවිතෙන් වෙන් කරගෙන නැත්නම් භෞතිකය තමන්ගේ ජීවිතෙන් වෙන් කරගෙන ඒ පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා භෞතිකය අතහරින්න කියනවා නෙමෙයි මේ ඒ පිළිබඳව අවබෝධයකට ඇවිල්ලා පරිහරණය කිරීම අල්ප කරගෙන අල්ප වූ අවශ්‍යමතාවය කියන එකට මුල් තැන දීගෙන කටයුතු කරමින් ජීවිතේ ජීවත් වෙලා ජීවිතෙන් ඈතර වෙලා යන්න පුළුවන් තත්වයක් පිළිබඳව නිර්වාණය පිළිබඳව දේශනා කරපු දහමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් මේ ධර්ම පණිවිඩය ශ්‍රවණය කරන්නට බොහෝ ලක්වැසි ලෝවැසි ජනයා සූදානමින් දෙසවන් අයාගෙන සිටින අවස්ථාවක තමයි මේ කාලය ගෙවිලා යන්නේ. ඉතින් මේ ආකාරයෙන් බණ අහන්න කැමති, මේ ධර්ම මාර්ගය ඉගෙන ගන්න කැමති බහුතරයක් පින්වතුන්ගේ ධර්ම පිපාසාව නිවමින් බණ කියාගෙන යන මේ ධර්ම දේශනා මාලාවන් වල අද දවසෙත් මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් ඔබට ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. අංක 13 බැන්ඩිවෙල මොරොන්තුඩුව පාර වාද්දුව ලිපිණේ පදිංචි එච් චමින්ද පෙරේරා මහත්මයා විසින් පිංගුතුන් අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ තමන්ගේ හිතේ බොහොම යහපත් ප්‍රාර්ථනාවන් කීපයක්ම තමන්ගේ හිතේ දරාගෙන ඒ සියලු ප්‍රාර්ථනාවන් මේ ධර්ම දේශනාවෙන් රැස්වන කුසලයෙන් ඒකාන්තයෙන් සිද්ධියටපත් වේවා කියන ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව සඳහා කාලය යොමු කර ගන්නවා. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේ තර්කයට අහු නොවන සාමාන්‍ය මිනිස්සෙක් කෙනෙක්ගේ තමන්ගේ කට ටිකක් වාචාල ගතියක් තියෙනවා නම් මම කියන්නේ. එයාට මේ තර්කයක් කරන්න පුළුවන් දැන් පින අපාය තියෙනවද නේ? අපාය නැද්ද? අපාය තියෙනවා නම් කොයිද තියෙන්නේ? නැත්තම් ඇයි දැන් සමහරව එහෙම ප්‍රශ්න අහනවා දිගටම. මේ අපි තේරුම් ගන්න ඕනි කතාවක් තමයි නිවන කියන එකට කතා විවහාරයක් පනවන්න බෑ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේදී දේශනා කරපු ගාතාවක් ධර්ම දේශනාවට මාතෘකා කළේ. මේ නිර්වාණය කියන එක වචනේ ඉක්මවා ගිය එකක්. එතකොට යම් කෙනෙක්ව නිර්වාණය දැකපු කෙනෙක්ව හඳුන්වන්නේ යමක් තියෙනවා නම් එහෙම එකක් නෑ ඇත්තටම. ඒතර අර කතා විවහාරයන් වාදපත කියලා කියන්නේ කතා විවහාරයන්. ලෝකේ පවතින වාදපතෙන් ඉක්මවලා ගිය තැනක් තමයි නිර්වාණ ධාතුව කියලා පැහැදිලිවම
හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඕක සාමාන්‍ය මිනිස්සුયો මේක තරකයට ගේන්නේ එක්තරා කාරණාවක් නිසා. අපිව දැනගෙන ඉන්න එක පිංගුතුනි නොවටිනව නෙමෙයි. පිංගුතුලා අහලා ඇති මේ ඔය ඉස්සර තිබ්බා එක කතාවක් ද්විකෝටිය කියලා. ද්විකෝටිය කියලා කියන්නේ යමක තියෙන දෙපැත්තක් පිළිබඳව ප්‍රශ්න කිරීම. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ සත්‍යද අසත්‍යද? නේ උසාවියට නැග්ගාම අහන්නේ. මේ යුෂ්මතා වැරදි කරුද නිවැරදි කරුද? එතකොට මේ ප්‍රශ්නයට භාජනය වෙන කෙනාට දෙන්න තියෙන උත්තර දෙකයි. දෙකෙන් එකක් එයා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. එක්ක තමන් වැරදි කර කියන්න ඕනේ. එක්ක තමන් නිවැරදි කරු කියන්න ඕනේ. හැබැයි කෙනෙක් ඉන්නත් පුළුවන් වැරදි කරු නමුත් නිවැරදි කරු. ඒ කියන්නේ ගැහුවා. ගහනකොට ගැහුවා. මුත් ගැසීම නිකන් ගිහිල්ලා තරහ පරිමාන්න ගැහුවා නෙමෙයි. වෙන්න පුළුවන්. තමන්ට ගහන්න කෙනෙක්ගෙන් ආත්ම ආරක්ෂාව පිණිස ගැහුවා. කුසලයේ පැත්තකින් තියනවා. මම කියන්නේ සාමාන්‍ය ලෝක ව්‍යවහාරය. ඒතර තමන් අර ගහපු එකට වැරදි කරු නමුත් සිද්ධියට නිවැරදි කරු. පැහැදිලිනේ. ඒතර මේක අර කියන දෙකෝටික න්‍යායෙන් ඇතද නැතද? තියනවද නැද්ද? නිවන තියනවද? ඔව් තියනවා. ඒතර නිවන කියලා එකක් නැද්ද? ඇත්තටම නිවන කියලා පනවන්න එකක් නැහැ. තේරෙනවද? තේරෙන්නේ නැහනේ. නිවන කියන්නේ ස්වභාවයක්. නිවන කියන්නේ මේ තත්වයක්. ඒක සැපත් දුකත් අතරමැද තියෙන එකක් නෙමෙයි. ඒක සැපත් දුකත් ඉක්මවල ගිය තැන. හරි. එතකොට එනිසයි දැන් මේක මෙහෙම වචන කරගන්න බැරි නිසායි බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මේ සමහර ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්තේ. මුතුල අහලා මේ බුදුරජාණන් වහන්සේ උත්තර නොදුන් ප්‍රශ්න තියෙනවා 14ක් විතර සම්පූර්ණයෙන් දකින්න පුළුවන්. සමහර ටීටත් වඩා තියෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ සාමාන්‍ය තුලනාත්මක අධ්‍යයනයක් තුල. දැන් සමහරු ඒ කාලේ වල ලෝකයේ සාස්වතද අසාස්වතද? ලෝකයේ සාස්වතද නැද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ උඩ උත්තර දෙන්න ගියේ නැහැ. ඊළඟට ජීවයයි ශරීරයයි එකක්ද කියලා ප්‍රශ්නය වුණා. ඒවට කවුරුත් පිළිතුරු දෙන්න ගියේ නැහැ. ජීවයයි ශරීරයයි දෙකක්ද? මේවට කවදාවත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්න ගියේ නැහැ. මේවට දීලා වැඩක් නැහැ පින්වතුනි. ඒ කියන්නේ මේ දැන් සමහරව තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ ඉන්නවද? නැත්නම් තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ නැද්ද? තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ ඇත්තේ නැද්ද? තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ නැත්තේ නැද්ද? ඉතින් මේවා මේ ලෝකේ අනන්තයක් තියෙන එකක්ද? ලෝකේ අනන්තයක් නැති එකක්ද? වань මේ ප්‍රශ්නවත් තේරෙන්නේ නැහැ නේ. මේවා මේ පුරාණ කාලේ අහපු ප්‍රශ්න. තේරුණාද? මේ දහමත් එක්ක තර්කයට ගොඩනගන්න කැමති වෙච්ච දැන් ඔය පිඟුතුල අහලාදී නාගර්ජුන පාද කියලා එක්තරා පරම්පරාවකින් කැඩිලා ගිය යම්කිසි මේ ධර්මයේ සඳහන් වෙන මහායාන පැත්තේ මාධ්‍යමික දර්ශන අනුගමනය කළ එක්තරා ආචාර්යවරයෙක්. ඒ නාගර්ජුන පාදයන් කියන කෙනාගේ මාධ්‍ය මූල මධ්‍යම කාරිකාවනේ. මේ මාධ්‍යමික දර්ශනය පිළිබඳව ලියවිච්ච ලස්සන පොතක් තියෙනවා මූල මධ්‍යමික කාර්ය. ඒත් මේවා කියවන්න එපා කියලා අපි කියන්නේ. හැබැයි මේ වගේ තියෙන දර්ශනීය නැත්නම් දාර්ශනිකම පැතිකඩ පිළිබඳව බුදුදහමත් එක්ක ගවේෂණශීලී අධ්‍යයනයක් නොකරොත් නැත්නම් බුදුරන් වහන්සේගේ පරමාර්ථ දේශනාව පිළිබඳව අවබෝධයක් නැතුව මේ මධ්‍යම කාරිකාව වගේ කියවන්න ගියොත් ඔන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක පැටලෙන්න පුළුවන්. එහෙම වෙච්ච අය ගොඩක් ඉන්නවා. හරි. හේතුව ඔය මූල මධ්‍යම නැත්නම් අපි තුමු මාධ්‍යමික දර්ශනය ඇතුලේ ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට උත්සාහ කරා පටිච්චසමුප්පාදයේ තියෙන දේවල් අරගෙන ඔය කීප ප්‍රශ්න විසඳන්න. ඉතින් බුදුරජාණන් වහන්සේවත් විසඳන්න ගියේ නැහැ. හේතුව ඒවා වැඩක් නැහැ නිවනට. වැඩක් නැති වෙන හේතුවක් තියෙනවා. මේ ලෝකේ අනන්තයක් ඇද්ද ලෝකේ අනන්තයක් නැද්ද නැත්නම් අනන්තයක් සහිත එකක්ද අනන්තයක් රහිත එකක්ද කියන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බැරි. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා වචන වලින් නිර්වචනය කරන්න බැරි භාවමය තත්ත්වයක්. දැන් උදාහරණයක් අපි අම්මට කොච්චර ආදරේද කියලා මං ඇහුවොත්. ඕගොල්ලෝ එක්ක කියනවා මෙච්චරක් කියලා. නැත්නම් අහස තරම් කියනවා. හැබැයි අපි ඊට වඩා ඇත්තටම ආදරෙයි. ඒ භාවමය ප්‍රකාශනය නිකුත් කරන්න ලෝකේ වචන නැහැ. ඒ නිසා ওই ද්විකෝටි ප්‍රාථමික එළඹුමනේ. ඕකටම මූල ධර්ම වෙච්ච කාරණා තුනකුත් දකින්න පුළුවන්. principle of identifier නැත්නම් අපි මේකට කියනවා අනන්‍යතා මූල ධර්මය කියලා. අනන්‍යතා මූල ධර්මය කියන්නේ දෙපැත්තම එකපාර දකින්න බෑ. සත්‍ය හෝ අසත්‍ය කියන දෙකම එකපාර දකින්න බැරි ගතිය. ඊළඟට තව එකක් තියෙනවා අවිසංවාදතා මූල ධර්මය කියලා. ඒකට කියන්නේ principle of non contradiction කියලා. ඒ කියන්නේ නැත්තම් අවිසංවාදතා මූල ධර්මයනේ. ඒ කියන්නේ මේ දෙපැත්තම වෙන්න බෑ වෙන්න පුළුවන් කියන.
මෙම යන්න පුළුවන්. තවත් එකක් තියෙනවා principle of excluded middle කියලා. නැත්තම් මධ්‍යම කියන්නේ මධ්‍ය තැන තියෙන බහුස්කෘත මූලධර්මය. මේ මධ්‍ය බහුස්කෘත මූලධර්මය කියන එක අර අන්ත වලින් සමහරකට ගැලවෙන තැන. මේ ඔක්කොගේම පසු කාලීන එළඹුමක් ආවා චතුස්කෝටිය කියලා. මේව දැනගන්න ඕනේ. මේව දැනගත්තේ නැති වුණාම ලිංගෙම්බ වගේ එක තැනකට වෙලා ඉන්න වෙනවා. ඒ චතුස්කෝටියේදී අර කලින් ඇහුවේ සත්‍යද අසත්‍යදනේ. ඊට පස්සේ මේක ප්‍රශ්න 4කට ආවා. පළවෙනි එක සත්‍යද ඇතද? දෙවෙනි එක නැද්ද? තුන්වෙනි එක අත්ති නැත්ති. පැහැදිලිනේ පළවෙනි එක ඇද්ද? දෙවෙනි එක නැද්ද? තුන්වෙනි එක ඇත නැත. හතරවෙනි එක ඇත්තේද නැත? නැත්තේද නැත. එහෙමයි මේක කියවෙන්නේ. හරි. දැන් මේකෙදි ඔන්න පොඩ්ඩක් රිංගල යන්න පුළුවන් එකක් තියෙනවා. සංජය බෙල්ලට්ටි පුත්තල එහෙම කිව්ව කර්මයක් තියෙනවද? ඔහුම කියන ප්‍රශ්නේ ඔහුම කියනවා කර්මයක් තියෙනවා කර්මයක් නැහැ. හරි. කියන්නේ ලිස්සල කියලා. ඒකනේ අජාසත් රජතුමා මට මතකයි සාමාන්‍ය ඵල සූත්‍රයේදී වයි කියලා තිනවා මේ අම්බංවා පුට්ටෝ ලබු ජම්බහ කරයි. අම්බ ගැන ඇහුවහම ලබු ගැන කියනවා. හරි. කොස් ගැන ඇහුවහම දෙල් ගැන කියනවා. ඒ සංජය බෙල්ලට්ටි පුත්තල එහෙම කරා. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහපු දේ ගැන උත්තර දුන්නා. අම්බ ගැන ඇහුවනම් අම්බ ගැන. ලබු ගැන ඇහුවනම් ලබු ගැන. අනිත් සියලු දෙනාම මේ චතුස්කෝටිය කියන එක මුල් කරගෙන එක්ක ඇත එක්ක නැත එක්ක ඇත නැත කියලා කිව්වා. එක්ක ඇත්තේද නැත නැත්තේද නැත. ඒත් ගැලවිලා ගියා. කර්මයක් නැහැ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියනවලු. එහෙම තියෙනවා සංජය බෙල්ලට්ටි පුත්තලගේ වාදවල එහෙම. මෙන්න මේ තර්කයට අහු නොවන දැන් ඔයාලට පේනවා නේද? මෙතන මේ කතා කරපු කිසිම තැනක නිවන නැහැ. නිවන කියන්නේ මෙන්න මේ වචන තත්වයේ ඉක්මවල ගිය ස්වභාව තත්වයක් නැත්නම් තත්වයක්. ඒකට ආපහු සැරයක් මේක ටිකක් හයිබ්‍රිඩ් එකක්. නැත්නම් මේකේ වර්ධනය වෙච්ච තැනක් ආවා. අත්ති නත්ති ඇත නැත අනිර්වචනීය නිර්වචනීය කියලා. ඒ කියන්නේ නිර්වචනය කරන්න බැරි දේවල් තියෙනවා. නිර්වචනය කළ හැකි දේවල් තියෙනවා. හැබැයි අපි කිසිම වෙලාවක කලබල වෙන්න හොඳ නැහැ. දැන් නිවන කියන එක අපි සාමාන්‍යයෙන් දල වශයෙන් මිනිස්සුන්ට තේරෙන්න කියනකොට කියනවා මේක අනිර්වචනීයයි. වචනයෙන් කියන්න බෑ. අන්න ඒකනේ කිව්වේ විඥාන අනිදස්සන. මේක මේ හිතෙන් දකින්න පුළුවන් එකක්. මිසක් ඇසෙන් දකින්න පුළුවන් එකක් නෙමෙයි. විඥාන සිතින් දකින්න. අනිදස්සන නිදර්ශන නේ. ඇහෙන් දකින්න පුළුවන් කමකුත්. අනන්තං සබ්බතෝ මේ සියලුම තොටුපොළ වලින් බැහැ ගන්න පුළුවන්. හැබැයි පුදුමය කියන්නේ මේකට නිර්වචනීය හෝ අනිර්වචනීය කියලා තත්වයක් දෙන්න අපි කලබල වෙන්න හොඳ නැහැ. මොකද නිවන කියන්නේ මේ සාමාන්‍ය ලෝකයා කියන middle of the world නෙමෙයි. ලෝකේ මැද පවතින එක නෙමෙයි. ඒ ලෝක තත්වය ඉක්මවලා, ඒ ලෝක තත්වය පාගලා, ඒ ලෝක තත්වය පොඩි කරලා අත්තකිලමතානුයෝගයත් කාමසිකල්ලුකානුයෝගයත් අන්ත දෙකක් කියලා ගත්තාම අපේ මිනිස්සු හිතනවා මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැද කියලා. නෑ. අත්තකිලමතානුයෝගී ඒකාන්තයක්. කාමසුකල්ලිකානුයෝගී තව අන්තයක්. හැබැයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ දෙකේ මැද නෙමෙයි. මේ දෙකේ උඩ. මේ දෙකම පාගලා මේ දෙකම යට කරලා මේ දෙකම පොඩි කරපු තැන තමයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අර කියන අන්තවලට නොවැටි මධ්‍යම ප්‍රතිපදාවෙන් අවබෝධ කරගත යුතු දර්ශනයක්. ඕක නොදන්න නිසා බහුතරයක් දෙනාට අදත් නිර්වාණය පැටලිලා ඔවුන්ට මේ බණ කියපු ගමන් ඔවුන් මගෙන් අහනවා අපේ හාමුදුරනේ භෞතිකය අතහරින්නේ කොහොමද භෞතික? නෑ. භෞතිකය අතහරින්න නෙමෙයි යෝනි. භෞතිකය අතහරිනවා කියන සංඥාවට යෑමම වැරදි. කල යුත්තේ වටහා ගැනීම, අන්ඩර්ස්ටෑන්ඩින්. මේක ගිව් අප් කරන එක නෙමෙයි, අතහරින එක නෙමෙයි. තේරුම් ගැනීම සිද්ධ කරා නම් ඇත්තටම භෞතිකයේ වෙන් කර ගැනීම හැකියාව. දැන් අපි භෞතිකයේ සම්පූර්ණයෙන් ටෝටලි අතහැරලා නැහැනේ. අපිට සිවුරක් තියෙනවා. අපි කනවා. අපි නානවා. හරි. අපි යනවා. දැන් එහෙනම් ඔය කියන හැටියට රහතන් වහන්සේලා සියල්ල බෙල්ල කපා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මාබෝධය කරාට පස්සේ නාම රූප දෙකක් පමණයි තියෙන්නේ කියලා ඔය කියන හැටියට උන්වහන්සේ අනිවාර්යෙන්ම සියදි විනාශ ගන්න ඕනිනේ. නෑ. ඇයි නොකලේ? ඇයි මේ කය පරිභෝග කළේ? ඇයි මේ කය පරිභෝජනය කළේ? භෞතිකය වෙන් කරගත්තට පස්සේ භෞතිකයේ නොමුලාව මේ සිවුර අඳින්නේ පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි. සීතස්ස පටිගාය. සීතලෙන් ගැලවෙන්න. උන්නස්ස පටිඝාතයි. උෂ්ණෙන් ගැලවෙන්න. ඩංස මකස වාතා තපසිරින් සප සම්පස්සානං පටිඝාතයි. මේ ඩංස මකස වාතා තපසිරින් මේ
අවුවෙන් වැස්සෙන් මැසිමදුරුවන්ගෙන් වෙන කරදර ටික වළක්වා ගන්න. හිරිකෝපී නම් පටිච්චාදනත්තයි. මේ ලැජ්ජා සහිත තැන් වහගන්න. ලැජ්ජයි නිගන්ටය වගේ ඉන්න බෑන. ඒ ලැජ්ජා සහිත තැන් වහගණ්ඩ අන්නේ වගේ. භෞතිකය අතහැරීම කියන අන්තයක්. අතෑරීම නෙමෙයි භෞතිකයේ මුලාවීමත් මේ ප්‍රත්‍යවේක්ෂා. අපි දැන් ආහාර ගන්නවනේ පින්වතුනි. ආහාර ගද්දී අපි ගන්නේ පටිසංකායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි මාමේ ආහාරය ගනු ලබන්නේ නේව මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස ටිතිය. මම මේක ගන්න මේ අඩුතෙන් වේට් කරන අය කනවා වගේ ඇඟ මහත් කරගන්න නෙමෙයි. එහෙම මේ අපිට මේ ආහාර වල රටාවක් නැහැ. ලැබෙන දේ වළඳනවා. ඊළඟට විනෝදය පිණිසත් නෙමෙයි. නිකන් අර විනෝදයට කන්නේ නැහැ. එහෙම කන්නේ නැහැ භික්ෂුව. ඊට පස්සේ මේකෙන් මේ මල්ලෝ පොර ගහ ගන්න වගේ ඇඟේ ශක්තිය උපදවාගෙන ඒ දේවල් වලට නෙමෙයි මේ ගන්නෙ. මේ ගන්නෙ ඉමස්ස කායස්ස ටිතිය. මේ කයේ පැවැත්මට. මොකටද? විහිංසෝපරතිය. පහසු ආකාරයෙන් පාත්‍ර. මොකටද? මෙන්න මේ බ්‍රහ්මචර්ය අනුග්‍රහය පුරණ පැවිදි පිළිවෙතට අනුග්‍රහයක් වෙන. දැන් අපි හිතමුකෝ අපි අම්මෝ සියල්ල තේරියා කියලා කණ්ඩෙත් නැතුව ඇදුමුකුත් නැතුව නාන්නෙත් නැතුව හිටියා කියලා. එහෙම බෑ. කුටි අතුගා ගන්නෙත් නැතුව මේ සමහර ස්වාමීන් වහන්සේලා මම දැකලා තියෙනවා මේ ඇත්තම කතාව ඔය කැලෑවල් වල ඉන්න සමහරක් විට ළඟට යන්න බෑ චීවරවල මේ ඇතැම් විට ඒ චීවරවල අර 아무තු මේ පිළිගදක් වගේ එනවා. හේතුව මම මේ කියන්නේ අර මේක වැරදියට අල්ලාගෙන කැලේ ගියොත් දැන් ඔයගොල්ලෝ ධම්මවිජය ස්වාමීන් වහන්සේ කොයි හරි මේ ඈත කැලේකට ගිහිල්ලා ඉන්න වෙලාවක අවුරුද්දක් විතර හිටියා කියලා හිතන්නකෝ. හා හිටිය කාලෙක හරි දැන් ඔයගොල්ලෝ ආවනම් මේ මම තවුසෙක් වගේ කොණ්ඩේ වවාගෙන නියපොතු වවාගෙන ලෝකෙ දිගම නියපොත්ත තෝරන්න යන්නවත් සිවුරු හොදන්න නැතුවත් ඉඳලා නැහැ. හැමදේම ආවත් දැන් මේ රූපවාහිනී ඉස්සරහට එනකොට රේඩියක් ඉස්සරහට එනකොට විතරක් නෙමෙයි මේ හිස බාලේ ඉන්නේ. හැමදාටම අපි කරා අපි රේසරයක් තියෙනවා නම් කොණ්ඩේ වෙනකොට කොණ්ඩේ බාන එක. ඒකට ඒ පැවැත්ම භික්ෂුවකට තියෙන්න ඕනේ. පැහැදිලිද මම මේ කියන එක? ඉතින් මෙන්න මේ අර පාර භෞතික තත්වයක් වූ නිවන කියන්නේ මේ භෞතිකත්වයේ ඉක්මවපු නිවන භෞතිකය පිළිබඳව වටහා ගැනීමෙන් අවබෝධයෙන් අතහැරෙන තැනකට එන්න ඕනේ. ඒකයි කිව්වේ නිබ්බිදාව ඇති කරගන්න. කලකිරීම. නිබ්බින්දං විරජ්‍යතිනේ. කලකිරුණොත් තමයි නොයැලෙන්නේ. විරජ්‍යං විමුච්ඡති. නොයැලුණොත් තමයි මිදෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න යනවා කියන එක පිංගුතුනි තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න යනවා කියන එක බොහොම සිම්පල් කාරණාවක් කියන්නේ නෑ මම. නමුත් ලොකු අමාරු දෙයක් නෙමෙයි. මේක පිංගුතුනි හරියම මේ සියුම්. ඒකයි. මේක ගැඹුරුයි නෙමෙයි. මේක සියුම්. කලබලකාරී මනසට නොහැටෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන්ගෙන් වැඩිපුරම ආවරණය වෙලා තියෙන සිතකට නොහැටෙන අඩු ප්‍රඥාවක් මන්ද බුද්ධියක් තියෙනවා නම් නොවැටහෙන පැහැදිලිවම තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. තික්ක ප්‍රඥා. මේ තියුණු ප්‍රඥාවක් තියෙන කෙනාට නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය නෙල්ලි ගෙඩියක් වගේ අතර ගත්තා වගේ පේන්න පටන් ගන්නවා. පින්වත්නි මේ නාම රූප ධර්මතා වගේ දේවල් තේරුම් ගන්න යනකොට ඔන්න ඔය කියන ප්‍රඥාව මාර වැදගත්. මම මේ කියන්නේ සත්තකින්ම දැන් අපි මගේ පිංගුතුල හොඳට තේරුම් ගන්න. අපි සමහරක් වෙලාවන් වලට ටිකක් මේ ස්වරය දැඩි කරලා බණ කියනවා. සමහරක් වෙලාවට එදිනෙදා ගිහි පිංගුතුල්ලා පන්සලත් එක කරන වැරදි කියනවා. සමහරක් වෙලාවට පිංගුතුල්ලට ධර්මාබෝධය කරගන්න බැරි කුහකකම් ගැන ಗುಣ මකුකම් ගැන අපි කියනවා. ඉතින් මේ හැමදේම කියන්නේ පිංගුතුනි මේව හොඳට තේරුම් ගන්න ඕනේ. හිතට නිග්‍රහ කරන්න ඕනේ තැන්වලදී නිග්‍රහ කරන්න ඕනේ. තේරුණාද? හිතට ප්‍රශංසා කර යුතු තැනදී ප්‍රශංසා කරන්න ඕනේ. නිග්‍රහ කළ යුතු තැනදී නිග්‍රහ නොකළොත් පිංගුතුනි මට සමහරක් දවසට ඉස්සර ඔය දූතාංග නිර්දේශ එහෙම අපි කියවගෙන කාලේ නේසජ්ජිකන්ගේ මට මතකයි එක තැනක සඳහනක් තියෙනවා මේ යම් කිසි භික්ෂුවක් රාත්‍රියේ නිින්දට නොවැටි නේසජ්ජිකන්ගේ සමාදන්ව පිළිවෙත් පුරනවා නම් මාරයා අර නේසජ්ජිකන්ගේ සමාදන් වෙලා පරයන්කේ බැදගෙන ඉන්න භික්ෂුව දැකලා අඬනවා කියලා. ඒ කියන්නේ අඬනවා මගෙන් ගැලවිලා යන්න කෙනෙක් දඟලනවා කියලා. ඒක පළවෙනි ධානය මට්ටමට ගිය යෝගාවචරය පළවෙනි ධානය ලැබුවොත් මාරයාගේ ඇස් වලට වැලි ගැහුවා කියනවා. ඒ කියන්නේ මාරයාගේ ඇහැ වැහුවා. හිතනවා මායාගේ ඇහෙන් කනින් රෙංගුවා කිව්වම මායාගේ ඇහැ වහපු භික්ෂුවක් පළවෙනි ධානයට ගියොත් මායාට පේන්නේ නැහැ කියනවා. ඒතර මේවා මේ ඇහුවාම වංගේ මයිල් කෙලින් වෙන්න ඕනේ භික්ෂුවකට. එතකොට රැයට නිින්දට ගියාම මතක් වෙන්න ඕනි නේසජ්ජිකන්ගේ සමාදන් වෙච්ච භික්ෂුවව දැකලා මායාට අඬනවා නම් මේ මායාට
හතර ගාතේ දාලා බුදියන් ඉන්න කෙනේව දැකලා මාරයා hina වෙනවා ඇති. නේ. බුදුරජාණන් වහන්සේ ගාවදී මාරයා අසරණ වුණා. ආයි ශ්‍රාවකයෝ ගාව අසරණ වුණා. වජිර භික්ෂුණිය ගාවට ඇවිල්ලා සත්වයාගේ පටන් ගන්නම කොහෙද? කවුද සත්වයව මැව්වේ? කොයිද මේ මොකද කරන්නේ? මේ ඔක්කොම අහනකොට වජිර භික්ෂුණිය මාරයා තගේ පාපි දෘෂ්ටියක් බලන්නකො මාරයාට කිව්වනේ නේ මාරයා උඹේ පාපි දෘෂ්ටියක් නේද? ඕවා වෙන අයට තියාගන්න අපට එන්න එපා. සත්වෙක් කොහින්ද? හුදු සංස්කාර පිණ්ඩයක් පමණයි. කම්මස්සකාරකෝ නැති. කර්ම කරන්නෙක් නෑ. සුද්ධ ධම්මා පවත්තන්තිනේ. සුද්ධ වූ ධර්මයක් පමණක් පවතින. එච්චරයි. මේක වජිර භික්ෂුණිය කිව්වා මාරයා අතුරුදහන් වුණා. දැන් ඕගොල්ලෝ හිතන්න එපා ඕගලන්ට මේ මාරයා කරදර කරනවා. දැන් සමහරව හිතන් ඉන්නවා මේ අපිට මාරයා හරියට කරදරයි නෑ. ඕගලන්ට මාරයා කරදර කරන්න දෙයක් නෑ. මාරයා හිතනවටත් වඩා ඕගොල්ලෝ මාරයාට ඕන විදිහට ඉන්නවා. මොනවා මාරයා කරදර කරන්නේ? මාරයා මේ කරදර කරන්නේ ඔබට නෙමෙයි. ඔන්න මාරයා කරදර කරන උපචාර සමාධියක ඉඳන් අර්පණා ප්‍රාප්ත වෙන්න යන යෝගාවචරයෙක්ට. ඊට පස්සේ සෝවාන් ඵලයේ ලබන්නේ සංකාරුපෙක්ඛා ඥාන ආදී ලබලා ඉන්න යෝගාවචරයෙක්ට කරදරයක් කරන්න පුළුවන්. එහෙම නැතුව මේ රැයට නාට්‍ය බලලා, හවසට සංගීත බලලා, ආයි කාලා බීලා රටලා ගායලා නිදියන අයට මොනවා මාරයා බාධා කරන්නේ? ඒ නිසා එහෙම කරන්නේ මාරයා. ඔගොල්ලෝ බන දන්න නිසා ඒකත් මාරයාගේ account එකට දාන එක තමයි කරන්නේ. ඔකයි කරන්නේ ඇත්තම කතාව. පින්වතුනි මතක තියාගන්න නිර්වාණය කියන එකත් එක්ක බැඳිච්ච මේ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මය තේරුම් ගන්න යනවා නම් ඔන්න ඔය කියන දැන් තමන්ගේ හිතට නිග්‍රහ කළ යුත්තෙන්ද නිග්‍රහ කරන්න ඕනේ නේ. මම මේ සත්‍යම කතාව කියන්නේ පින්තුන නැතුව මේ අපිට ඔබත් එක තරහක් නැහැනේ. හරිද? පැහැදිලිද? ඒතර මේ ඕගොල්ලෝන්ගේ සීමාව ඉක්මවාගෙන යමෙක් ධර්මයේ හැසිරෙන්න පැත්තක තියනවා වෙන වෙන ඒවා කරනවා නම් අපි පැහැදිලිව මේවා කියනවා. මම ජයශ්‍රී මහ බෝධිය ගාවට ගියාම මට පේනවා අනිත් අය ඔක්කොම පිරිත් කී ඉන්නවා සමහරු. හොඳයි සාදු සාදු. සමහරු අර මොනර පිලක් අතේ තියාගෙන තර කපු මහත්තයෙක් ඉන්නවා. එයා ගාවට අටපිට කරක් දීලා ඒ මොනර පිලින් ඔලුවට තට්ටු කරගන්නවා සමහරු. හැබැයි මම ඔය යන හැමදාකම පොඩි සංසලාත් එක ගියත් කවුරු එක්ක ගියත් අපි කරන්නේ එක දෙයයි. ඒ තමයි බෝධිය වැඳගෙන ඇවිල්ලා හොඳට ශ්‍රද්ධාවෙන් මේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පිටදී බෝධිය දක්ෂිණ සාකාව කියලා බුදුන් වහන්සේ ඉන්නා වගේම වා ගන්න පුළුවන්. ඇවිල්ලා ඒ බෝ මළුව ටිකක් පිරිසිදු කරලා බලන්න පල්ලෙහාට ඇවිල්ලා අර යට බෝ මළුවම පිරිසිදු කරන්න පුළුවන්. ඉතින් මේ මට හිතෙනවා අර මිනිස්සු මොකද කරන්නේ? ඒ මිනිස්සු අපි ෆොටෝ ගන්නවා. අන්න ඒගොල්ලන්ව හදන්නයි අපි මේ බණ කියන්නේ. එතකොට මේකේ ස්වරය හොඳින් කියවෙන වෙලාවල් තියෙනවා, තදින් කියන වෙලාවල් තියෙනවා, ආදරෙන් කියන වෙලාවල් තියෙනවා, නිග්‍රහ කරන තැන් තියෙනවා, ප්‍රශංසා කරන තැන් තියෙනවා. අන්නේ පින්වතුනි මතක තියාගන්න වරදක් පෙන්වලා දෙන කල්යාණ මිත්‍රය ඒකයි කිව්වේ නිදානයක් පෙන්වලා දෙන කෙනෙක් වගේ දැනගන්න මතක තියාගන්න. අතාරින්න එපා ජීවිතේට මාර වටිනවා. ඒතර ඔය කතා කරපු නිර්වාණය එතකොට තර්කයට ගෝචර නැති ප්‍රඥාවෙන් වටහාගත යුත්තක් නම් ඒකට මනස පුරුදු කරන්න ඕනි කොහොමද? අන්න ඒක තමයි වැදගත්ම. පින්වතුනි ලෝකේ පැටලිලා තියෙන බුදුරජාණන් වහන්සේ කවමදාවත් මේ ලෝකේ හටගත්තේ කොතනද? එහෙම මේ හැම දෙයකටම කාලයක් තියෙන්න ඕනි කියලා එකක් නැහැ. මිනිස්සයාගේ චින්තනය කියන එකට ලෝකේ බුදුදහමේ වුණත් මහා ප්‍රබල තැනක් දීලා තියෙනවා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස සබ්බේ වසමන්නගෝ. හැබැයි ඒ හිතට හිතන ඔක්කොටම පිළිතුරු මේ ලෝකයේ ඇතුලේ නැහැ. පේන මං කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලෝ මෙහෙම කල්පනා කරනවා මේ ඉර තියෙනවා ඉරට යයින් තව ඉරක් තියෙනවද දන්නේ ඉරට යයින් තව ඉරක් තියෙනවද දන්නේ ඉරට යයින් තව දැන් ඔය ඔක්කොටම උත්තර හොයන්න අපිට ලෝකයේ ඇතුලේ බෑනේ. ඒ ඔක්කොටම උත්තර හොයන්න අපිට ලෝකයේ ඇතුලේ බෑ. සිතට සිතන්න පුළුවන් ප්‍රමාණයටම පිළිතුරු එන්න ඕනි කියලා හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ මහණෙනි මේකට හේතුව අරක මේක කින්ද මන්ද කිය හොයන්න එපා. මේ චක්‍රය කඩන්න. මේ චක්‍රය කැඩුවොත් එතකොට ඔබට මේ වගේ තැනකට හේතු වෙන්න පුළුවන්. අන්නේ චක්‍රය කැඩීම සිද්ධ කරන්න ඒ චක්‍රය කඩන්න මාර්ගයක් පනවලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන මේ සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය මේවට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන අර්ථකථන වලට මෙහා වර්තමානයේ ඉන්න පඬිතයන් දෙන අර්ථකථන ගන්න යන්නත් හොඳ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ඇතුලේ
පැහැදිලිවම දකින්න පුළුවන්. මේ සම්මාදිට්ඨිය ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් බෙදිලා යන විදිය. ඒතර ලෞකික වශයෙන් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ එක්තරා ආකාරයකට පූර්ව පිනක් තියෙන්නත් ඕනේ. කර්මයේ විශ්වාස කරන්න ඕනේ. කර්ම ඵලයේ විශ්වාස කරන්න ඕනේ. අපාය පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ. දිව්‍ය ලෝක පිළිබඳව විශ්වාසයක් තියෙන්න ඕනේ. නිවන් දැකපු රහත් උතුමන් වහන්සේලා ඉන්නවා කියන විශ්වාසය තියෙන්න ඕනේ. මෞපියන්ට සැලකීමේ ආනිසංස තියෙනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ. මහත් වූ දානීය විපාක තියෙනවා කියලා විශ්වාසය තියෙනවා. දැන් ඉන්න අඥානයන්ට අන්ධ බාලයන්ට ඕවා නෑනේ. මහත් වූ දැන් අපි කිව්වොත් එහෙම ලෝකේ තර්ක කරන ක්‍රමය. හරි. දැන් මම කියනවා කේක් එකක් අරගෙන රුවන්වැලි මහසෑය ගාවට යනවා. යනකොට පූජා කරන්න යන්නේ. හරි. යාචකෙක් ඉන්නවා මහසෑය ගාව පාමුල. දැන් ඕකේ වඩා හොඳ මං එවුව රුවන්වැලි මහසෑයට ගිහිල්ලා පූජා කරන එකද නැත්නම් අර යාචකයට කන්න දෙන එකද කියලා. ඕගොල්ලෝ තර්කයක් ගෙයි. හාමුදුරුවනේ යාචකයට කන්න දෙන එක තමයි වඩා හොඳ. අර අතන තියෙන gadol මේවා වරව මේවා විතරනේ එතනට දීලා වැඩක් නැහැ. දැන් මේක බැලූ බැල්මට ඇත්ත. දැන් ඕ වගේම ඕගොල්ලෝ තර්කයක් ගෙනාවොත් එimhe හෙට අනිද්දට තාත්තා කෙනෙක් දරුවෙක්ව දාලා ඉපදිච්ච දවසේම දාලා යන්නේ හොඳ නෑ. ඒ තාත්තා තාත්තෙක් නෙමෙයි. ඒ තාත්තා එන අසත්පුරුෂයෙක් කියලා. ඕගොල්ලෝ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට බණීනි රාහුල ඉපදිච්ච ගමන් දාලා ගියා කියලා. ඕගලන්ට අනුව සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හියුමන් රයිට්ස් එක්කන් යන්න එපා. මානව මේ හිමිකම් උල්ලංඝනය කරා කියලා අර දරුවගේ යසෝදරාවගේ. ඕගලන්ගේ තියරි එකේ අනුව යසෝදරාව වන්දිනඩුවක් දාලා සිද්ධාර්ථගෙන් වන්දි ඉල්ලන්න එපා. ඒතර ඕගොල්ලෝ තහිට අනිද්දට කිව්වොත් එහෙම මල් කඩලා බුදුන්ට පූජා කරන එක අපරාධේ. මල් වලින් සමාජයට වෙන්නේ ලොකු දෙයක්. සමනලු කී දෙනෙක් එකෙන් බඩ පුරවනවාද? සමනලෙක්ට බඩ පුරව ගන්න තියෙන මලක් කඩලා බුදුහාමුදුරන්ගේ පිළිමකට නිකම් මේ සිමින්ති වැලි ගඩොල් වලට පූජා කරන එක වැඩක් තේනවාද කියලා. ඕගලන්ගේ තියරි එකට අනුව අපිට මල් පූජා කරන්න වෙන්නේ නෑනේ. ඔහොම ගියොත් මේ ලෝකේ අන්තයක් නැති එකක් වෙනවා. එනිසා යථාර්ථය අග්‍ර වූ ඵලයක් ලැබෙන්නේ රුවන්වැලි මහසෑයට පූජා කරොත් මිසක් යාචකයට පූජා කරොත් නෙමෙයි. පැහැදිලිද? ඒතර තමන් පින්න බා ගන්න යන අටපිරිකරක් ගෙනල්ලා මායි බුදුහාමුදුරුවෝ මෙතන ඉන්නවා කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේට පූජා කරොත් නේ පුද්ගලිකව ඔබ පූජා කරන්න කියලා හිතන්න. දැන් පුද්ගලික දානිය බුදුරජාණන් වහන්සේට දෙන්න තරම් සමානියෙක් මේ ලෝකේ තවත් නැහෙනේ. ඕගොල්ලෝ මට සෙවුරක් නැහැ කියලා ඒක මට දුන්නොත් ඕගලන්ට පිනාඩුයි. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ ධම්මජසාවිනාසයට දෙනවා කියන එක. තේරෙනවද මම කියන්නේ? මේකේ පාරිශුද්ධ භාවයට අනිවාර්යෙන් දානි පිළිගන්න කෙනාගේ අභ්‍යන්තරයත් බලපානවා. කුඹුරක වගා කරද්දී කළුගල් වැඩියෙන්ම තියෙන, කටු වැඩියෙන්ම තියෙන සුද්ධ කරපු නැති කුඹුරක වගා කළොත් ඵලෙ අඩුයි. හැබැයි හොඳ මඩ වෙලා තියෙන කුඹුරක වගා කළොත් ඒකේ ඵලෙ වැඩි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දක්ෂිනීය පුද්ගලයන් අතර අග්‍රම උතුමන් වහන්සේ. ඒකයි කිව්ව අරහං කියලා. රහසින්වත් පවුණු කළසේක කියන එකටත් අරහං කියලා කියනවා. දක්ෂින පුද්ගලයන් අතර නැත්නම් දානය පූජා කරන්න සුදුසු උතුමන් අතර අග්‍රම ස්ථානයේ ඉන්න බුදුරජාණන් වහන්සේ පුද්ගලික වශයෙන් ගත්තාම, කණ්ඩායම් වශයෙන් ගත්තාම සංඝයා. යම් සමූහයකට පූජා කරනවා නම් නිගණ්ඨ සමූහයට පූජා කරලා බෑ. අහවල් ආරණ්‍ය ස්වාමීන් වහන්සේලා කට්ටියට පූජා කරලා බෑ. අහවල් සංස්ථාවේ කට්ටියට පූජා කරලා බෑ. පූජා කළ යුත්තේ ගෞරවනීය මහා සංඝරත්නයට. එතකොට ඒක පන්සලේ අදමහාන වෙච්ච පුංචි ස්වාමීන් වහන්සේගේ පටන් ආරණ්‍ය සේනාසනවල අද ඉන්න මහා කම්මට්ටානාචාර්යවරු, කර්ම වාක්‍ය කියන කම්ම වාචාචාර්යයන් වහන්සේලා මේ සියලු දෙනා ත්‍රිපිටකාචාර්යවරු, ත්‍රිපිටක ධරවරු, මහරහත් උතුම් බාත්ත වශයෙන් භාග්‍යතුන් වහන්සේත් අයිති. අතීත වර්තමාන අනාගත වශයෙන් මේ ශාසනයේ වැඩ සිටි යම් භික්ෂුවක් ඉන්නවා. මට පූජා කරන සරප්පු දෙක ඕගොල්ලෝ හෙට වෙනත් ස්වාමීන් වහන්සේ නමක් ගාව දැක්කොත් ඕගොල්ලෝ හිතනවා ධම්මජාමුදුරන්ට දෙන කිසිම දෙයක් තියාගන්න හැමෝම අරවට දෙනවා. එතකොට ඕගොල්ලෝ පූජා කරලා දෙනවා. මට සංඝයාට දුන්නා නම් හිතන්න පිංගුතුනි දැන් අටපිරිකරක් තියෙනවා. මායි තව උපසම්පදා හාමුදුරුවෝ 3 දෙනෙකුයි පන්සලේ ඉන්නවා. සාමණේරවරු 3 දෙනෙකුත් ඉන්නවා. අටපිරිකර ගෙනල්ලා පූජා කරේ මගේ අතට. නමුත් පූජා කරපු කෙනා හිතනවා මම මේක සංඝයාට දෙනවා කියලා. අන්න එතකොට ඒ අටපිරිකර මට විතරක් අයිති නෑ. ඒක ගිහිල්ලා අපලෝකන කර්මයක් කරන්න ඕනේ. උපසම්පදා භික්ෂුන් වහන්සේලා අඩුම 4 නමක් ඉන්න ඕනේ. 4 නම ඇවිල්ලා ග්‍රාම සීමාවක් විදියට සම්මත කරගෙන මේ අපලෝකන කර්මය සිදු කරන්නට ඕනි. කොහොමද? සාමණේරවරුන්ට දැනුවත් කරන්න ඕනේ. අපි මේ වගේ කර්මයක් කරනවා. ඔබ වහන්සේලාගේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඔබ වහන්සේලාට ලැබිය යුත්තේ ලැබේ. ඊට පස්සේ මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේලා 4 දිනක් ගාවට ගිහිල්ලා සුනාතු මේ බන්තේ සංඝ ස්වාමීනි සංඝයා මා කියන දේ අසන්න. හරි. මෙවැනි පරිස්කාරයක් ලැබිලා තියෙනවා ආරණ්‍ය සේනාසනයේට සංඝයා අරමුණු කරගෙන මෙහි බෙදිය හැකි විභජනය කළ හැකි යම් කුදුමහත් පරිස්කාරයක් තියෙනවා නම් මෙහි පළමු කොටස අග්‍ර තෙරුන් වහන්සේටත් අනිත් කොටස් සෙසු ස්වාමීන් වහන්සේලාටත් බෙදලා යන විදිහට පවරනවා. ආන්නෝම මේවා අපලෝකනය කරන්න.
කරලා සාමණේරවරු ඉන්නවනම් දැන් අපිට තියෙන කොටස් වලින් භාගයක් සාමණේරයටත් අයිති වෙනවා. බලන්න මේ අපිට ඕන විදිහට මං තමයි ලොකු හාමුදුරුවෝ එහෙම බෑ මේ ලොකු අකුසලයක්. සංඝයාගේ දේවල් පරිභෝජනය කරනවා. ඒ කොටස අනිවාර්යයෙන්ම සාමණේරයටත්. ඒකට වත්ත සම්පන්න සාමණේරයෙක් ඉන්නවනේ. යම් සාමණේරයෙක් වත් පිළිවෙත් අඩු නැතුව කරනවා නම් බුද්ධවත, උපාධ්‍යවත, ආචාර්යවත මේවා කරනවා නම් ඒ සාමණේරයාට සම්පූර්ණ කොටසම යවන්න කියලා කියනවා. මේවා මේ හිතන තරම් ලේසි නෑ ශාසනය ඇතුලේ. මේ වගේ විශාලව බෙදිලා ගිය ශාසනයක දැන් තේරෙනවද මම මේ කියන්නේ? එතකොට තර්ක කර කර ඉන්නේ නැතුව මෙන්න මේ යථාර්ථය වටහාගෙන යථාර්ථයට මුහුණ දීගෙන අවබෝධ කළ යුතු ධර්මතාවයන් තේරුම් අරගෙන ප්‍රඥාව මුල් කරගෙන රාමුව මුල් කරගෙන ආන්නේ රාමුව ඇතුලේ සතිපට්ඨානිය කියන භික්ෂුව හැමතිස්සෙම තමන්ගේ පියවරුමේ ඇතුලේ ඉන්න ඕනේ. දැන් මේ අපි සමහර මට ඇහෙනවා නිතරම කියනවා මේ අපි මේ දැන් සම්ප්‍රදාය හිටියා ඇති මේක කඩන්න ඕනේ. මේ අර ඒ කාලේ වගේ නෙමෙයි දැන් උදාහරණයක් කියන්නම් මම දැකලා තියෙනවා මේ පිට රටවල් වල යන ස්වාමීන් වහන්සේලා අර අද්දික ෂර්ට් අඳිනවා මෙහෙම නේ. එතකොට මේ අද්දික ෂර්ට් භික්ෂුවකට කැප නැහැ. ෂර්ට් විදියට ඇඳලා. ඒක අංශකඩිය කියලා වෙනම එකක් තියෙනවා. එතකොට මේ අංශකඩිය මහනකොට කංචුකයක් විදියට බැනීමක් විදියට මහන්න හොඳ නැහැ. අර අපි ගිහි කාලේ අඳින බැනීමක් විදියට ෂර්ට් විදියට මැහුවොත් ඒක ඒක කැප නැහැ. ඒක කැප නැහැ. මේ වගේ භයානකකම් තියෙනවා පිටුදුනි සාමණේරයෙක් ඇඳලා ඒක ඉවසුවොත් ගිහි විදියට ගිහිති මන් ධාරේත කියලා ගිහියෙක් විදියට මාව දරා ගන්න කියලා කිව්වොත් එහෙම කියපු පමණින් සාමණේර භාවයෙන් නැහැ. ආහිතුනුත් නෑ එක්ක කවුරුත් දන්නේ නැණි මං සාමණේරයෙක් වගේම ඉන්නවා කියලා තේය සංවාසයක් කරන ජීවිතේටම පැවිදි උපසම්පදානයි. මේවා හරි භයානකයි. එතකොට උන්වහන්සේලා අපි සමහර කාට ඔය වැරද්දක් පෙන්වුවම අපිට කියන ඔබ වහන්සේලා මේ සීත රටකට ගිහිල්ලා නෑනේ. මේ නිව්සීලන්ඩ් පැත්තට ගිහිල්ලා බලන්නකෝ මේ කොච්චර සීතලයිද කියලා ඔබ වහන්සේලා ගියේ නැති වුණාම මේ ලංකාවේ ඉඳගෙන ඔවා කියලා වැඩක් නෑ පින්වතුනි. ඒකට තමයි දෙපට සිවුර පනවලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක සීතල වෙලාවක ඇවිල්ලා තනිපට සිවුරයි අඳනේ ඇඳලා බලනවා මට මේ සීතල ඉවසන්න පුළුවන්. බෑ. තව සිවුරක් පරවලා බලනවා. බෑ. දෙපට සිවුරයි තනිපට සිවුරයි තුනම පෙරවුවාම හරියනවා. යන්න පනවනවා දෙපට සිවුරත් පාවිච්චි කරලා. එතකොට දෙපටක් පරිහරණය කරලා Tamante ඒ සීතල දරා ගන්න බැරි නම් මං කියන්නේ එහෙම දුර්වලව ඉන්නවනම් ඒ ඇත්ත රට යන්න හොඳ නැහැ. ඔහුස් මෙහෙර වෙලා මැරෙයි. ඔය ෆ්ලයිට් එක ටිකක් ගැස්සුණු වෙලාවක පපුව ගැස්සුණොත් අර පුංචි සීතලක් ඉවසන්න බැරි දුර්වලයෝ. පුංචි සීතලක් ඉවසන්න බැරි දුර්වල ශික්ෂායත්යයි. හදිසි ඔය සීතලට මලොත් ඒව යන්න හොඳ නැහැ. බැරි වැඩ කරන්න හොඳ නැහැ. යනවනම් අර කියන සීමාව ඇතුලේ නිසකවම ඔබ සිටිය යුතුයි. පින්වතුනි ඔබට සීතලම නම්. ඔකේ. ස්වාමින්සේලාට උනත් මේ සීමාව කඩන්න සම්ප්‍රදාය කැඩුවොත් වෙන්නේ කැටකිරිල්ලට වෙච්ච දේ. කැටකිරිල්ලි. එක වෙලාවක අම්මයි තාත්තයි කැටකිරිල්ලට කියලා තියෙනවා. තමන්ගේ සීමාව පන්නන්න එපා කියලා. කැටකිරිල්ලිය තමන්ගේ සීමාව පන්නගෙන ගිහිල්ලා උඩ පියාඹද්දි රාජාලියක් අල්ල ගන්නවා කැටකිරිල්ලිය. රාජාලියට කැටකිරිල්ල කියන මං අම්මයි තාත්තයි කියපු දේ අහුවනම් මෙහෙම වෙන්නේ. රාජාලිය අහනවා මොකද්ද උඹේ අම්මයි තාත්තයි කිව්වේ? මගේ සීමාව හිටියානම් කාටවත් මම අල්ල ගන්න බෑ කිව්වා. රාජාලිය hina වුණා. ඔබ වගේ පුංචි එකෙක් වමට සීමාව නෙමෙයි කොයි හිටියත් අල්ලන්න පුළුවන්. හා හොඳයි මම ඔබව අතාරිනවා. පුළුවන් නම් බේරියන් කියලා කැටකිරිල්ලිව අතෑරියා. කැටකිරිල්ල වේගෙන් පියාඹගෙන ගිහිල්ලා තමන්ගේ ගේ ගාව තිබ්බ පොළවේ ඇතුළේ තිබ්බ කූඩුවකට ගියා. රාජාලිය වේගෙන් කැටකිරිල්ලි වල්ලන්න ආවා. ආපු ස්පීඩ් එකට නවත්ත ගන්න බැරි වෙලා පොළවේ වැදිලා එතනම මැරුණා. අන්න ඒ වගේ කැටකිරිල්ලිට තමන්ගේ පියවුරුමේ ඇතුළේ තමන්ගේ උරුමය ඇතුළේ රැකවරණය තිබ්බා. භික්ෂුවට ශාසනයට ගිහියන්ට ස්ත්‍රියන්ට පුරුෂයන්ට ශාසනීය ශ්‍රාවකයන්ට පියවුරුමේ තමයි සතිපට්ඨානිය කියන එක. සතිපට්ඨානිය කියන පියවුරුමේ තමන්ට තියෙනවා නම් පැහැදිලිද මම? ඒ සතිපට්ඨානිය කියන පියවුරුමේ තබා ගැනීම ඇතුලේ ඒ පියවුරුමේ ජීවත් වීම ඇතුලේ අපිට තියෙන රැකවරණය. ඒතකොට අපි කවදාවත් දැන් මේ අපි හිතමු දැන් මට වෙන සම්ප්‍රදාය අප්ඩේට් කරන්න බැරි දැන් මේ සිවුර මේක පොරවන් ඉන්න හරි අමාරුයි පිටුතුනි. මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මේක මෙහිර කරන් ඉන්න ඕනේ. අත රිදෙනවා මේක රිදෙනවා මෙහෙ රිදෙනවා දාඩියයි. මං හෙට සිවුරකින් මේ ෂර්ට් එකකුයි කලිසමකුයි මහා ගන්නද කොහොමත් එකයි අප්ඩේට් එකක් ගහමු. ඔගොල්ලෝ කැමති නම් ඔන්න අවස්ථාව පූජා කරගන්න. මේ එහෙම බෑ. කාලයක් මිනිස්සුන්ගේ ඇඳුම් වෙනස් වුණාට වෙනස් නොවිච්ච එකම ඇඳුම බුදුරණාහිසේගේ චීවරය. ඒතර භික්ෂුවට තමන්ගේ රාමුවෙන් පිට යන්න බෑ. යුද්ධයක් කරනවා කියලා භික්ෂුවට දැන් අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේ දැන් අපේ රට
භික්ෂුන් වහන්සේලාගේ සම්බන්ධයෙන් දුවනවා කියලා හිතමුකෝ. එහෙම හිතමුකෝ ටිකක් හිත හැදෙන්න හරි. එතකොට දැන් ඔන්න යනවා. භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත අහනවා එල්ලුම් ගහට කැමතියිද ස්වාමීනි අත උස්සන්න කියලා. ඕන් ඒක දැන් ආමුදුරුවරු මම දැක්කෝ පහුගිය දවස්වල අත උස්සලා තිබ්බා. ආමුදුරුවරු ස්වාමීනි එල්ලුම් ගහ අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ කුඩුකාරයෝ අරගොල්ලෝ මේගොල්ලෝ එන්නකම් මේ රට හදන්න බෑ. අනිවාර්යෙන් එල්ලුම් ගස් තියවලා ඔය ඔක්කොම එල්ලුම් ගස් යවනවා. දැන් ඔබ කියලා අපිට අත උස්සන්න බෑ පින්වතුනි. අත උස්සපු ගමන් වෙන්නේ අර ඒ එල්ලුම් ගහට අත ඉස්සීම තුල කවදා හරි කවුරු හරි කෙනෙක් මැරෙනවද ඒ මොහොතෙන් පරාජිකා වෙන්නත් පුළුවන්. පරාජිකා වෙන්න. උපසම්පදාව නැහැ අසංවාසෝ. සංවාසයක් නැහැ. පරාජිකෝ හෝති අසංවාසෝ. භික්ෂුත් එක්ක සාජීව සමාපන්නයට එළමෙන්න බෑ. අපි ගමනක් යනවා. යනකොට අපි හිතමුකෝ දැන් ඔය එක දවසක් මම මහාන වෙලා ඔය කුරුණෑගල පැත්තේ ආරණ්‍යකෙද්දි මෙහෙම පල්ලෙහාට පිණ්ඩපාතේ යද්දි ඉත්තෑවෙක් අහුවෙලා වැද්දෙක්ගේ දැලකට. මම මේ කියන එක තේරෙනවද? ඉත්තෑවෙක් අහුවෙලා වැද්දෙක්ගේ දැලකට උගුලකට දැන් මේ මට ඉත්තෑව කෙරෙහි මහා කරුණාවෙන් අම්බෝ ඉත්තෑව පව් කියලා බේරලා යවන්න බෑ. ඉත්තෑවගේ වටිනාකම වර්තමානයේ පාදයකට වඩා වැඩි නම් පාදයක් කියන්නේ අද මේ වෙනකොට නම් රුපියල් සාමාන්‍යයෙන් ගරු විනිශ්චයට ගියොත් ලහු විනිශ්චයට යන්නේ නැතුව 4500 4000 විතර අතර ගාණක් එනවා. හදලා බලන්න ඕනේ එක දවසට වෙනස් වෙනවා. ගරු විනිශ්චය කිව්වහම. එතකොට ඊට වඩා වැඩි යගයක් ඉත්තෑව වුණොත් වැද්දට මම කරන පාඩුව. ඉත්තෑවට හොඳක් කරද්දි ඇයි වැද්දා? එයා සත්වෙක් නෙමෙයි. එයාත් මිනිස්සෙක්. එයා අදරයට කන්න ඉන්නේ ඉත්තෑවන. මේ චක්‍රය. ඒ චක්‍රයට අපිට අත දාන්න බෑ. ඒ භෞතික ලෝකය හදන්න යන්න හොඳ නැහැ. ඒ භෞතික ලෝකයේ තේරුම් අරගෙන එකකින් මිදෙන්නයි යන්න ඕනේ. එතකොට පින්වතුනි දැන් හැබැයි ඉත්තෑවව අපිට ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකද්ද? වැද්දගේ අලාභය වැද්දට ගෙවලා. අන්න එහෙමයි. එතකොට යාටත් සාධාරණයක් ඉත්තෑවට සාධාරණයක්. නැත්නම් ඉත්තෑවට සාධාරණයක් වෙද්දි වැද්දට අසාධාරණයක් වෙනවනේ. සර්පයෙක් ගෙම්බෙක් වල්ලන්නේ යද්දී ගෙම්බව බේරගත්තොත් සර්පයත් ඔබට කන්න දෙන්නේ නැහැ හිටපන් කියලා අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි ගෙම්බගේ ජීවිතේ පැත්තෙන් හිතලා සර්පයන්ට කන්න නෙමෙයි ගෙම්බෝ ඉපදෙන්නේ. සර්පයා ඕන දෙයක් කාලා ජීවත් වෙයි. අන්න ඒ වගේ යහපත් චේතනාවෙන් ඒක කළොත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේවා හරි සියුම්. ඔබට තේරෙනවද? ත්‍රි වැද්දාව මේ ඉත්තෑව මම බේරුවා. බේරලා ගමේ එහා පැත්තේ ගෙදර හිටියව කෙනා අනුකෝ මෙතනට අයිතිකාරය ආවොත් අනිවාර්යෙන් උඩට එවන්න. එයාගේ අලාභය කීයයි වුණත් මම ලොකු ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලලා දෙනවා. හරි. ඒකට අන්න ඒ වගේ පින්වතුනි මේක මාර මේ හරීම පුදුම දහමක්. හැම පැත්තම කවර් වෙච්ච දහම. එතකොට ඕකට තර්ක ගෙනල්ලා වැඩක් නෑ. තර්ක ගෙනල්ලා අරයා මෙහෙම කිව්වාය, මෙහා මෙහෙම කිව්වාය, මේක මෙහෙමය, මේක ඒකනේ කිව්වා අතක්කාවචරයි කියලා. ඒ අතක්කාවචරව කියවෙන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න අපිට හීනෙන් පේන ඒවා ක්‍රියාත්මක කරන එකත් අපරාධයක්. බුදුන් වහන්සේ කියපු දේ ගේන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මගේ පිංගුතුල්ලා හිතන්න ඉරියාපත භාවනාව ගන්න. ඉරියාපත භාවනාවේ කියලා තියෙනවා මේ යනකොට යනවා කියලා දැනගන්න. ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්න. නිදියනකොට නිදියනවා කියලා දැනගන්න. දැන් ඕක ඔන්න අපි එතකොට කල්පනා කරගෙන ඉන්නකොට ඉන්නවා කියලා දැනගද්දි අපේ සත්පුද්ගල සංඥාව වැඩෙන්න බෑ. දැන් යනකොට යනවා කියලා කනකොට කනවා කියලා නිදියනකොට නිදියනවා කියලා බල්ලොත් දන්නවා. හිවල්ලුත් දන්නවා. හැබැයි මේ කියන ඉරියාපතය වඩන කෙනාට නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය කියන නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය කියන මේ සංකල්ප වැඩෙන්න ඕනේ. සත්පුද්ගල භාවයන් දුරු වෙන්න ඕනේ. කොහොමද? කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙමයි. යම්කිසි රූප ධර්මතාවයක් එක්ක නාම ධර්මතාවයක් පැටලිලා යන ගමනට අපි කියනවා සංසාරය කියලා. ඒ යන සංසාරේ ලැබපු එක්තරා අවස්ථාවක තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට මේ රූප ධර්මතා ටිකක් ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා ව්‍යවහාරික මාත්‍රයෙන් පවතින මේක හිටගෙන ඉන්නේ මේ සිත ක්‍රියාත්මක වෙන නිසා කොයින් ක්‍රියාත්මක වෙනවද කවද ක්‍රියාත්මක වෙනවද කවද නැති වෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. කොයි වෙලේ හරි දැන් මේ චිත්තචෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මේක වැඩ කරනවා. ඔන්න දැන් මට හිතෙනවා අත උස්සන්න ඕනේ කියලා. නිකම් මම ඕගලන්ට පෙන්වන්න ඕනේ කියලා මට හිතුණා. දැන් චිත්තජ රූපයක් පහළ වුණානේ. අන්නේ චිත්තජ සිතක් පහළ වුණානේ. ඒ සිත නිසා උපදිනවා චිත්ත කිරිය වායෝ ධාතුව. ඒ චිත්තජව උපදින රූප කලාප ටිකක් උපදිනවා. ඒකට කියන්නේ වායු නැත්නම් වායෝ ධාතු අධික රූප කලාප රසක්. ඒක මේ මුළු ශරීරය පුරාම පැවතිලා තියෙනවා.
ඒක උපදින්නේ චිත්තජව. ආහාරජව නෙමෙයි, කර්මජව නෙමෙයි, ඍතුජව නෙමෙයි. චිත්තජව. සිත නිසයි උපදින්නේ. සිතින් උපදින්න. අන්න සිතින් චිත්තකිරිය වායෝ ධාතු උපදිනකොට මේ වායෝ ධාතු අධික රූප කලාපය නැති වෙනකොට කාය විඤ්ඤාප්ති කියලා තව රූපයක් උපදිනවා. ඒ විඤ්ඤාප්ති රූපය උපදින්නේ දැන් අර රූප කලාප ටික චිත්තජ ඉපදුනානේ වායෝ ධාතු අධික රූප කලාප ටික. ඒ රූප කලාප ටික හරි ඩිරෙක්ෂන් එකකට අරගෙන දැන් තමයි මේ හරි පාරකට අරගෙන යන්නේ. දැන් මම අත උස්සනවා කියලා හිතෙච්ච නිසා කාය විඤ්ඤාප්ති රූප ටික අර ඉපදිච්ච චිත්තකිරිය වායෝ ධාතු රූප කලාප අරගෙන ඇවිල්ලා මේ අත දිගේ මෙහෙම කරලා යවලා මෙන්න මේ අත ඉස්සීම කියන එක සිද්ධ කරනවා. දැන් මේක එතකොට මම උස්සනවා කියලා හිතුවොත් සත්පුද්ගල සංඥා. ඒක උස්සනවා කියලා බෑ. අන්න අර process එක බැලුවොත් අන්න එතනදී මම උස්සනව නෙමෙයි හේතුන්ට අනුරූපීව පහළ වූ සිතක් නිසා ඒ සිතට අනුරූපීව පහළ වෙච්ච චිත්තකිරිය වායෝ ධාතු අධික රූප කලාප නිසා ඒ රූප කලාප කාය විඤ්ඤාප්තියෙන් මෙහෙවන ලදුව අත ඉස්සීම කියන එක සිද්ධ කරනවා. මට ඉන්න ඕනි කියලා හිතුණා. දැන් යන ගමන් මට ඉන්න ඕනි කියලා හිතුණා. එතකොට වෙන්නේ මොකක්ද? අර වගේම චිත්තජ උපදිනවා චිත්තකිරිය වායෝ ධාතු අධික රූප කලාප. කාය විඤ්ඤාප්ති රූප ටික ඇවිල්ලා මෙහෙම කළා එක තැනක හිටවිච්ච ආකාරයෙන් පින්වතුනි දැන් මේක නිකන් මෙහෙම තියෙන්නේ. මගේ පින්වතුන්ලා බලන්න සීරුවෙන් ඉද්දි අනිවාර්යෙන් මෙහෙම වැටෙන්නේ. කියන්නේ වැනෙනවා අපිට පේනවා. ඒ වැනෙන්නේ නැතුව මෙහෙට වෙනකොට ආයි මෙහෙට බැලන්ස් කරවන්නේ මෙහෙට වෙනකොට මෙහෙට බැලන්ස් කරවන්නේ ඔය කාය විඤ්ඤාප්ති රූපයෙන් උදව් උපකාර ලබන චිත්ත කිරිය වායෝ ධාතු අධික රූප කලාප. ඒ නිසා තමයි මිනිහෙක්ට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. සිහි නැති වුණාම වෙන්නේ මොකද? අර චිත්තජ උපදින රූප කලාප උපදින්නේ ඩක් ගාලා ඇදගෙන වැටෙනවා. පැහැදිලිද? ඉඳ ගන්න ඕනි කියලා හිතුණා කියන්නේ. ඉඳ ගන්න ඕනි කියලා හිතුණාම චිත්තේ උපදිනවා ඉඳ ගන්න ඕනි කියන. චිත්ත කිරිය වායෝ ධාතු අධික රූප කලාපේ උපදිනවා. අර කාය විඤ්ඤාප්ති රූපය මොකද කරන්නේ? මේ ඉනෙන් උඩ කොටස කෙලින් කරලා ඉනෙන් යට කොටස හකුලෝලා ඉඳ ගන්න ආකාරයකට කකුල් පොඩි කරවලා ඉඳගත්තා කියන තැනට යවනවා. ඇත්තටම මේ වගේ වෙන්නේ චිත්තය නිසා, සිත කියන අනාත්මයි කියන්නේ ආයි පුදුමනාත්මයක් දෙනවා. භාවනා කරලා බලන්න ඕනි කිව්වට තේරෙන්නේ නැහැ. අනාත්ම වූ සිත නිසා උපදින චිත්තජ රූප කලාප ඒකාය විඤ්ඤාප්තියෙන් මෙහෙවන ලදුව ඒ ආකාරයන්ට ශරීර ඉරියව් සකස් කරනකොට අන්ධ බාල පෘථග්ජනයා මේකට පැටලෙනවා. ඒතර භෞතිකයට ආසා කරනවා. අන්න හරිය ඉඳගෙන ඉන්න ඉදිය ලස්සනයි. ඉතින් ඒ විදිහට ඉඳ ගන්න හදනවා. ඒ ඉඳ ගන්න යනකොට ඔන්න දනිස් සමාරු වෙනවා. ඕන් දනිස් දෙනවා කියලා ස්පිරිතාලේ. ඉතින් සත්වයට මුලා වෙන්න මිසක් දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න භාවනා කරන්න කිව්වහම මිනිස්සු කැමති මේ භාවනාවට වඩා අර පරියන්කිය බැඳගෙන මෙහෙම කරගෙන බිත්තර ගිල්ල වගේ ඉන්න. කියන්නේ ඔවුන්ට අවශ්‍ය භාවනාවෙන් තත්ත්වේ වටහා ගැනීමට යන්න නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය එරමිනිය ගොතාගෙන ඒක ලෝකෙට පෙන්වන භෞතිකය ගොඩනගන්න. සක්මන් භාවනාවට දැම්මට පස්සේ ඒ සක්මන ඇතුලේ දැන් කැලේ හාමුදුරුවෝ සක්මන් කරන ඕන තරම්. ඒවා මේ ප්‍රසිද්ධිය ටීවී channel වලට දාන්නේ නැහැ. හැබැයි සෝබනේට සක්මන් කරද්දි මොකද වෙන්නේ? සක්මන් කරන ගමන් කල්පනා කරනවා මං ඉතින් ආවල් හෝටලේ අයිතිකාරී ඉතින් මං දැන් සක්මන් කරනකොට කට්ටිය පිස්සු හැදිලා ඇත්තේ මගේ දිහා ඕන්නේ. ඕකට කියන්නේ මලකෝලා. දැන් ආවලා බලන් ඉති අපේ මහත්තයා බලන් ඉති පුතා බලන් ඉති දුව බලන් ඉති අපේ අම්මා මෙහෙම සක්මන් කර ෆොටෝ එකක් ගහගන්නේ. පස්සේ ගිහිල්ලා ඕන්න ඕවා පින්වතුනි සත්පුද්ගල භාවයෙන් මුලා වෙන තැන්. දැන් බලන්නකොනේ මෙන්න මේ බොරුව ඇතුලේ තමයි සත්වයන් නිතර මුලා වීම කියන එක සිද්ධ වෙන්නේ. මේ බොරුවෙන් මිදිච්ච තැන ඒක නිර්වාණය. ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමන ඇතුලේ එකයි කිව්වේ ලෝකයා කතා කරන, ලෝකයා තර්ක කරන, ලෝකයා මුලා වෙන වංචනික ධර්මයන් වලට මුලා වෙන්න එපා. අනන්‍යතා මූල ධර්ම, සංවාදතා මූල ධර්ම, ඊට පස්සේ මධ්‍ය බහිස්කෘත මධ්‍යමව පවතින බහිස්කෘත මූල ධර්ම. මේක එහෙම කිව්වහම තේරෙනවද ඇති නැත්නම් තේරෙන්නේ නැත්නම් කරුණු හොයාගන්න තව මේවා තියෙනවා. මේ මධ්‍ය බහිස්කෘත මූල ධර්ම ආදීන් ගෙන් සත්වය නිතර මුලා වෙන නිසා තමයි ද්විකෝටිය ප්‍රාථමික වශයෙන් තියලා ආපහු මේක චතුස්කෝටියක් බවටපත් වෙලා චතුස්කෝටියත් ආපහු ඉම්ප්‍රූව් වෙනවා. නැවත වර්ධනය වෙනවා. එක එක්කිනා එක එක අර්ථ. ඒකනේ පින්වතුනි මේ එකම දහම. දැන් බුදු දහම එකයිනේ. කලින් තිබ්බ එක බුදු දහමයි. පස්සේ මේක සංගායනාවලදී මහායානික හීනයානික තේරවාදීන්ට පොඩ්ඩක් හිටියේ නිසා හරි. ඒ කියන්නේ අර තේරවාදී 500 දෙනයින් රහතන් වහන්සේලා ආවේ පළවෙනි සංගායනාව කරන්නේ. ඒතර මහායානිකයෝ ඒත් එක්ක වෙන සංගායනාවක් කරා දසදහස් ගාණක් දාගෙන. අන්න ඒකට මහායානියක් මහා පිරිසක් හිටිය නිසා ඒකට මහායානික. ඒතර මේ හීන ගති තියෙන නිසා නෙමෙයි පොඩ්ඩක් හිටිය නිසා හීනයානික කිව්වා. එහෙනම් අඥානී වැඩි ලෝකේ. ඊට පස්සේ ඕක ආයි කොච්චර බෙදුනද නේ? තේරවාදයේත් බෙදුනා. සර්වස්තවාදී කියලා බෙදුනා.
තේරවාදී කියලා බෙදුණා. ඒකට කොච්චර තව තියෙනවද නේ වෛතුල්‍යවාදී කියලා බෙදුණා. එක පැතිවලට මේක බෙදිලා ගිහිලා මේ වෙනකොට සම්පූර්ණයෙන්ම බෙදිච්ච තැන් 20 ගණනකට වඩා දකින්න පුළුවන්. 20 ගණනකට වඩා බෙදිලා තියෙනවා. ඒකට ඒ අතරේ අපේ ලංකාවට ආවම මේක අන්තිම තැනට වෙනකොට දැන් තියෙනවනේ රාමඤ්ඤ නිකාය, සියම් නිකාය, අමරපුර නිකාය. දැන් මේ නිකාය බෙදීම් නෙමෙයි. මේ තියෙන සම්ප්‍රදායන් තුනක්. සියම් නිකායෙන් ගෙන ආපු උපසම්පදාව කරන විදියට කියන සියම් නිකාය කියලා. අමරපුර ප්‍රදේශයෙන් ගෙන ආපු උපසම්පදාව කරන විදියට අමරපුර නිකාය කියනවා. රාමඤ්ඤ දේශයෙන් ගෙන ආපු උපසම්පදාවට රාමඤ්ඤ නිකාය කියනවා. එහෙම නැතු අපි ඔක්කොම දැන් මෙහි ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම නානාලබ්ධි නෙමෙයි. ඒ කියන්නේ එක ලබ්ධියක් නේ. ත්‍රිපිටකයේ විශ්වාස කරන, අටුවා විශ්වාස කරන, අටක දැන් අරගොල්ලන්ගේ තත්ත්වය තමයි දැන් අපි කියනවා රූප 28යි කියලා. සමහරු කියනවා නෑ 28යි නෙමෙයි 32ක් තියෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේක ලබ්ධීන් වලට කැඩිලා දර්ශනය කැඩෙනවා. ලංකාවේ බුදුදහම ඇතුලේ අපි ඔක්කොම ආරෂ්ඨාංගික මාර්ගය පිළිගන්නවා, ත්‍රිපිටකය පිළිගන්නවා, නිවන පිළිගන්නවා, අභිධර්මයේ පිළිගන්නවා. ඉතින් මේවා පිළි නොගන්න අය ටික ටික මේ දෘෂ්ටි හදන්න තමයි යන්නේ. තරකයට හසු නොවි. එදා ඉඳන්ම වුණා. දැන් මේ අදක නෙමෙයි පින්වතුනි. බුදුහාමුදුරු ඉන්න කාලේ මට මතකයි මේ මහා තණ්හා සංකේ සූත්‍රයේද කොයිද අර සාති විඥානය ගැන කතා කරනවනේ. ඒ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර ආත්මභාවය ගැන කියනකොට මේ සාතිට හිතෙනවා මේ බුදුහාමුදුරුව තමයි ගිය ආත්මෙත් ඉඳලා තියෙන්නේ. මේ ආත්මෙත් අන්න විඥානවාදය කියන එක ගෙන. ආත්මෙන් ආත්මයට යන විඥානයක් තියෙනවා. ඒතර බුදුරජාණන් ඒ කාලේ ඉඳන්ම මේකට විවිධ අර්ථකථන තිබ්බා. ඒකයි. ඒ පසුබිමේ තමයි දේවදත්ත කඩාගෙන ගියේ 500ක් වෙනම දර්ශනයකට. තේරෙනවද? මේක කඩන්න අවශ්‍ය කරන්නේ බෙදීම එකල ඉඳන්ම තිබ්බා. දීඝ බාහනකය මෙහෙම කියලා තියෙනවා. මජ්ක්‍ධිම බාහනකය මෙහෙම කියලා තියෙනවා. චූලනාග ස්වාමීන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. මහානාග ස්වාමීන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. එකල ඉඳන්ම කුරුන්දියට්ටි කතාවේ මෙහෙම තියෙනවා. සමහර කටුවාවල් වල මෙහෙම තියෙනවා. දැන් අපි ගමුකෝ ආදත්තා දාන පරාජිකා විනිශ්චය. මේ විනිශ්චය දෙකක්. සමන්තපාසාදික අට කතාවේ තියෙන්නේ ටිකක් ලහු විනිශ්චය. හැබැයි උත්තර විනිශ්චය ටීකා මතයට යනකොට ඒකේ තියෙනවා ගරු විනිශ්චය. මේවා මේ බුදුදහම කියන එක මහා පළල් එකක්. විහිදිච්ච එකක්. පටු තැනකින් අල්ලගන්න නැතුව හොඳම දේ තමයි මේ වචනෙන් ප්‍රමාණ කරන්න බැරි, වචන වලින් අර්ථ ගන්නවන්න බැරි ප්‍රායෝගිකව ප්‍රඥාවෙන් දත යුතු විඥාණයෙන් දත යුතු නිදර්ශන වලින් පෙන්විය නොහැකි නිර්වාණ ධාතුව පිළිබඳව අඩියක් පස්සට ගිහිල්ලා කල්පනා කරගෙන ඒ පස්සට ගිය අඩියෙන් ජීවිතේ තේරුම් ගන්න යෑම. මෙතුණි එහෙම කරොත් නම් ඔබට ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ මහා ප්‍රඥාවට කතා කරන දර්ශනීය කුමක්ද කියන එක වැටහෙවි. ඒ බව සිහිපත් කරමින් අදට මේ ධර්ම දේශනාව කාලෙ ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා අවසන් කරනවා. ඉතින් මට කියන්න ඕනි උනේ තර්කයට අහු වෙන්නේ නැති බුදුදහම තර්ක කර පමා වෙන්න එපා. අතක්කාවචර දහම ප්‍රඥාවන්තයෝ විසින් අවබෝධ කරගෙන වයස බලන්න එපා. පොඩි ස්වාමීන් වහන්සේලා ලොකු සයින්සෙලා කියලා කියන උතුම් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන ධර්මය අහලා ඒ ධර්මයට අනුගත වෙලා ඔබ ත්‍රිපිටකාචාර්යද අභිධර්මාචාර්යද කියන එක වැඩක් නැහැ. මාර්ගය වඩපු භික්ෂුන් වහන්සේ නමකකින් මාර්ගය හරියට දැනගන්න ওই ත්‍රිපිටකාචාර්යවරු පවා එකල සාමණේර ස්වාමීන් වහන්සේලා ගාවට ගිහිල්ලා කර්මස්ථාන අරගෙන තියෙනවා. සාමණේර හාමුදුරුවෝ ධනක් වෙනකම් මඩේ බහින්න කිව්වම මඩේ බහලා ඇවිල්ලා කර්මස්ථාන අරගෙන තියෙනවා. ඒක මට මතකයි එක ස්වාමීන් වහන්සේ නමකට එක පිටකයක් කටපාඩම් තිබ්බා. හැබැයි කමටහන් ගන්න ගියාට පස්සේ දුන්නේ තචපංචකය. කේසා ලෝමා නකාදන්ත තචෝ මාස 4ක් මනසිකාර්ය කරන්න කිව්වා. 4 මාසේ මනසිකාර්ය කරද්දි රහත් වුණා. අර පිටකේ කටපාඩම් තියලත් රහත් උනේ නෑ. තචපංචකේ මනසිකාර්ය කරද්දි රහත් වුණා. පින්වතුනි බුදුම මේ වගේ හික්මීමෙන් අවබෝධ කරගන්න ඕනි දහමක් මේක. නිකම් මේ තමන්ගේ තියෙන බක පඬිතුකම් ඔක්කොම භාවනාවට කවලම් කරගත්තොත් කවදාවත් නිවන් දකින්න වෙන්නේ. ගුරුවරයෙක් යම් කිසි කෙනෙකුට කමටහනක් දෙන්නේ ඔහුගේ දැනුම මට්ටම බලලා නෙමෙයි. ඔහුගේ චරිතාධ්‍යාශය බලලා, ඔහුගේ ස්පීඩ් එක බලලා, ඔහුගේ කන්ට්‍රෝල් එක බලලා, ඔහුට තියෙන සංයමය බලලා, ඔහුගේ තියෙන ඉන්ද්‍රිය සංවරය බලලා, ඔහුගේ තියෙන වීරිය බලලා, ඔහුගේ තියෙන කැපකිරීම බලලා, ඔහුගේ තියෙන ගුණවන්තකම් බලලා. ඒවත් එක්ක ඔබ කොච්චර ධර්මයේ දැනගත්තා වුණත් ධර්ම මාර්ගයේ වඩපුතුමන් වහන්සේ නමකගෙන් නාම රූප ගැන අහගෙන ඒ නාම රූප අවබෝධ කරගන්න යන කම්ම ඔබට බුදුදහම වැටහෙන එකක් නේ. මේ ධර්ම දේශනාව ඔබට මේ සියුම් තැන තේරුම් අරගෙන සංසාරෙන් ඈතර වෙලා යන්න, නික්මිලා යන්න ඒකාන්තයෙන් උදව් උපකාර විනිස පවතින උතුම් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. නොම්බර 13න් 2 බැන්ඩිවෙල මොරන්තුඩුව පාර වාද්දුව ලිපනෙහි පදිංචි චමින්ද පෙරේරා මහත්මයා විසින් අප ඇතුළු සසර කතරේ අතරමං ඇති සියලු දනන්හට ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා තිනවා. සුජීවත්ව සිටින හර්බර්ට් පෙරේරා, රංජනී මල්ලිකා, සිරසේන සහ රූපවතී යන දෙපාර්ශවයේ දෙමව්පියන්ට නුවින්දු සහ ඕසදී යන දරුවන් දෙදෙනා සහ
බිරිඳටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පරලෝක සපත් එච් ලෝරන්ස් පෙරේරා, ඇල්බර්ට් රොඩ්රිගෝ, සැලී පැල්පොල, විමලින් පෙරේරා, ලයනල් හෙට්ටිගේ සහ විමලා ගුණතිලක යන සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන ගෞරවනීය දේශකයන් වහන්සේ සහ උන්වහන්සේ හැදු වැඩූ දෙමව්පියන්ට සියලු ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය කටයුත්ත චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වතුන්ගේ ප්‍රාර්ථනාව පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කර ගනිත්වා, උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කර ගනිත්වා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ධර්මදේශනාවට දායකත්වයේ දරපු පින්වතුන් සියලු දෙනාට ආශිර්වාද පුණ්‍යානුමෝදනා කරනවා. මේ රැස් කරගන්නට යෙදුණු කුසල කර්මීය සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන සුවසේම නිවිල යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සීලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගෙන තුම් නිවනින් සුවසේම නිවේවා. මෙකුසල් ඊට පාරමී වේවා, පාරමී ශක්තියින් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කරගන්න. එහෙම ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බාන